මුදල් ව්‍යාපාර අධ්‍යක්ෂයේදී වැදගත් වෙන මාතෘකාවක්. බොහෝ අයගේ ජීවිතයට වැදගත් මුදල්. මුදල් අර්ථකථනය කරන්න පුළුවන් භාණ්ඩ සේවා හෝමාරුවේදී පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක් මුදල්. දැන් අතීතයේදී මුදල් වශයෙන් භාවිත වුණා දුම්කල, ඒ වගේම ලුණු, රටවල් වලින් සතුන් ගාවයින්, බැටළුවන්, ඒ වගේ රටවල ඉන්න රත්තරන්, රිදී, තඹ ඒ ආකාරයට භාවිත වුණ අවස්ථා තියෙනවා. ඒ පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක් නිසා. මුදල් අර්ථකථනය කරන්නේ භාණ්ඩ සේවා හෝමාරුවේදී පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක් මුදල්. මුදලේ වැදගත් කාර්යයන් තියෙනවා. විනිමය මාධ්‍ය භාණ්ඩයක් අපි ගන්න අවස්ථාවේදී ව්‍යාපාරිකයින් අපි මුදල් දෙන්න ඕනේ. හෝමාරු මාධ්‍ය, විනිමය මාධ්‍ය මුදල්. කුඩයක් මිලදී ගන්න රුපියල් 425ක් දීලා අපිට ලැබෙනවා කුඩය. මුදල දුන්නම භාණ්ඩය ලැබෙනවා. ඒක කියනවා විනිමය මාධ්‍ය. වටිනාකම් මැනීමේ නිම්ම. ගිණුම් ඒකයක් කියලා කියනවා. මිල ප්‍රකාශ කරන්න වටිනාකම. ඔරලෝසු රුපියල් 480යි. පොතක් රුපියල් 120යි. ඒ කියන්නේ වටිනාකම් මැනීමේ මිනුම්. වටිනාකමේ සම්නිධිය. වටිනාකමේ සම්නිධිය කියලා කියන්නේ සල්ලි අපිට පුළුවන් රැස් කරන්න. අල්මාරියේ හෝ බැංකුවේ හෝ අදාළ තැනක වටිනාකම රැස් කරන්නේ මුදලේ. වෙනත් දෙවලින් වටිනාකම රැස් කරනකොට ඒක මූර්ත වශයෙන් අපහසුයි. නමුත් මුදලින් රැස් කරන එක පහසුයි. විලම්භිත ගෙවුම් මාධ්‍ය වර්තමානයේ ගත ණයක් අනාගතයේදී ගෙවීම. කියනවා විලම්භිත ගෙවුම් මාධ්‍ය කියලා. මේ මුදලේ කාර්යන වලට අදාළ සිද්ධියක් දිනයක් දුන්නොත් උත්තර ලිවීමේ හැකියාව, පිළිතුරු ලිවීමේ හැකියාව ශිෂ්‍යයන් ප්‍රගුණ කරන්න ඕනේ. කමල් රුපියල් 75000කට කමල් රුපියල් 75000කට ලැප්ටොප් එකක් මිලදී ගන්නවා. අපි හිතමු සමාගම මල් සමාගම 75000 ලැප්ටොප් එක ගන්න කමල් අරයි යනවා රුපියල් 80000 අරගෙන ව්‍යාපාරයට ගිහිල්ලා මෙයා 75000ක ලැප්ටොප් එකක් මිලදී ගෙනුවා. අපි කියනවා විනිමය මාධ්‍යයක්. විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන කම. වටිනාකම් මැනීමේ 75000 කියලා මිල ප්‍රකාශ කරනවා. අපි කියනවා වටිනාකම එන්නේ මිල්ම. වටිනාකමේ සම්නිධිය. ඉතුරු රුපියල් 5000 නිවසේ අල්මාරියේ නැත්තම් තැන්පත් කර තියන්න පුළුවන් බැංකුවක. කියනවා එකට වටිනාකමේ සම්නිධිය. ඒක සිද්ධියක් දෙක ගන්න පුළුවන්. කමල් රුපියල් 75000ක ලැප්ටොප් එකක් සල්මල් සමාගමේ රුපියල් 80000ක් රැගෙනවිත් 75000කට මිලදී ගත්තේ. එම්බ ගනුදෙනුවට අදාළ මුදලේ කාර්යයන් නම් කරන්නේ. ඒකට මේ අතරවල යන්නේ නැහැ. එයි විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වෙලා නැහැ. මෙයා 75000ම දීලා එවිලා තියෙන්නේ. මිලදී අරගෙන තියෙන්නේ. මේ ආකාරයට කිව්වනම් 70000ක් අරගෙන ගිහිල්ලා මෙයා රුපියල් දැන් 5000ක් ව්‍යාපාර ණය 5000ක් ණය. එතකොට බලන්න ඕනේ ඔක්කොම වෙලාද කියලා. ඒත් ඔක්කොම වෙලා නැහැ. එතකොට වෙලා නැහැ වටිනාකමේ සම්නිධියක් කියන කාර්යය. මොකද ඉතුරු වෙලා නැහැ. ණය වෙලා තියෙනවා 5000. එතකොට විලම්භිත ගෙවුම් මාධ්‍ය. වර්තමානයේ යමක් ගන්නවා අනාගතේ මේ 5000 ගෙවන්න කියලා. ඒ වගේ සුළු සුළු සිද්ධි ශිෂ්‍යයන් දැනගනින්න ඕනේ මුදලේ කාර්යයන් වලට අදාළ. මුදලේ කාර්යයන් 4 ඇහුවොත් මේ ආකාරය ලියනවා සිද්ධි අධ්‍යයනයක් දුන්නොත් සිද්ධි අධ්‍යයනයේ තොරතුරු බලනවා මුදලේ කාර්යයන්ට කොච්චර අදාළව තියෙනවද කියලා. අපි ඊළඟට බලමු හොඳ මුදලක ලක්ෂණ. හොඳ ළමයිගේ ලක්ෂණ වගේ මුදලකට හොඳ ලක්ෂණ තියෙනවා.
පොදු පිළිගැනීම. අපි දන්නවා පොදුවේ පිළිගත්තේ නැත්නම් ඒ මුදල් භාවිතා කරන්න බෑ. අපි දන්නවා සල්ලි වල ගහලා තියෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කළ ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් සඳහා නීතියෙන් වළංගු. මේක වළංගු මුදල. නීතියෙන් වළංගු. මේ පොදු පිළිගැනීමක් තියෙනවා. රුපියල් 100 අරගෙන ගිහලා කවුරු හරි සල්ලි දීලා ව්‍යාපාරිකයට බාණ්ඩ ගන්නකොට ව්‍යාපාර ප්‍රතික්ෂේප කරන්න බෑ. සල්ලි ගන්න නැතුව පොදු පිළිගැනීමක් තියෙනවා. කල් පැවැත්ම. අනිවාර්යයෙන්ම හොඳ මුදල කල් පැවැත්මක් තියෙනවා. අතින් අතේ යනකොට සංසරණය වෙනකොට මුදල නැස්ච වෙන්න පුළුවන්. ඒවා ඒ කියන්නේ කල් පැවැත්ම ගැන සැලකිලිමත් වෙන මුදල් චුගෙහිමේදී. අනුකරණයේ දුෂ්කරතාව. ඒ කාටවත් මේක නැවත ගහන්න බැරි වෙන්න ඕනේ. දන්නවා ශ්‍රී ලංකාවේ මේ මුදල් අච්චු ගහන්නේ ඩිලාව් තෝමස් ඩිලාව් කම්පැනි එක. බියගම තියෙන. ඒක කාටවත් ඒ සල්ලි අනුකරණය කරන්න බැහැ. එහෙම කරලා හොත් අපේ මුදල් නිධි පදකනුව ඒ නීතිගත කිරීමේදී සිරගත කිරීම වගේ දේවල් එක මුහුණ පාන සිද්ධ වෙනවා. පහසුවෙන් හඳුනාගත හැකි වීම. පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. අපි දන්නවා ශ්‍රී ලංකාවේ මුදල් ගත්තොත් එකිනෙකට පහසුවෙන් හඳුනා ගන්න රුපියල් 100 10 20 50 මෙහෙම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ මුදල්. ඒකට අපි කියනවා පහසුවෙන් හඳුනාගත. ගෙන යාමේ පහසුව. මේ මුදල් රැගෙන යන්න ලේසියි අපිට. අමුතෙන් තව ගන්න ඕනේ වාහනයක්. කුඩා කොටස් වලට බෙදී හැක්වීම. ඒ කියන්නේ රුපියල් 10 5 කාසි තියෙන ආකාරයට 20 50 ශ්‍රී ලංකාවේ නෝට්ටු තියෙනවා. ඒකට කුඩා කොටස් වලට බෙදී හැකීම තියෙනවා. එක නෝට්ටුවක් තිබ්බනම් කුඩා කොටස් වලට බෙදී හැකියාව නැති වෙනවා. මේකට කියනවා හොඳ මුදලක ලක්ෂණ. විභාගයේ ඉරිහාන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පහත සඳහන් ඒවායි හොඳ මුදලක ලක්ෂණ කවරේද කියලා. එතකොට මේ කරුණු වලින් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට අමතරව තව වෙනත් කරුණු උත්තරයට දාන්න පුළුවන්. මේ වඩා හොඳ එක තමයි පොදු පිළිගැනීම අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රමුඛතාවය. මේවත් අනිවාර්යයි පොදු පිළිගැනීම තියෙන්න ඕන. හොඳ මුදලක ලක්ෂණ අපේ කතාවට. අපිට ඊළඟට වැදගත් වෙන තව කොටසක් මුදල් වර්ග. ව්‍යවහාර මුදල්. ව්‍යවහාර මුදල්. අපි ව්‍යවහාර මුදල් වලට වළංගු මුදල් කියලා කියනවා. වළංගු මුදල්. ව්‍යවහාර මුදල්. හැම රටකම ව්‍යවහාර මුදලක් තියෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල්, ඇමරිකාවේ ඇමරිකන් ඩොලර්. ඒ ආකාරයට යුරෝ රටවල යුරෝපීය යුරෝ කියනවා. ඩොලර් රටවල් තියෙනවා, යුරෝ රටවල් තියෙනවා, යුරෝපීයේ යුරෝ. ඇමරිකාවේ ඩොලර්, කැනඩාවේ ඩොලර්, ඕස්ට්‍රේලියාවේ ඩොලර්. ඒ ආකාරයට. ව්‍යවහාර මුදල් කියලා කියන්නේ වළංගු මුදල් රටක මූල්‍ය අධිකාරියක් නිකුත් කරන්නේ. ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකා මහා බැංකුව. ඇමරිකාවේ ෆෙඩරල් සංචිතය. එංගලන්තේ එංගලන්ත බැංකුව. ඉන්දියාවේ ඉන්දිය මහා බැංකුව. ඒ ආකාරයට ව්‍යවහාර මුදල් කියලා කියන්නේ කිසියම් මූල්‍ය අධිකාරියක් විසින් නිකුත් කරන මුදලක්. ව්‍යවහාර මුදල්. ශ්‍රී ලංකා මහා බැංකුව. ද්‍රවශීලතාවේ 100%. පූර්ණ ද්‍රවශීලතාවයක් තියෙනවා. ද්‍රවශීලතාවය කියන්නේ ඉක්මනින් මුදල් කර ගැනීමේ හැකියාව. දැන් අපි රුපියල් 100 නෝට්ටුවක් අරන් ගියාම කෙලින්ම ව්‍යාපාරිකයෙක් බඩු ගන්න පුළුවන්. ඒක තමයි පූර්ණ ද්‍රවශීලතාවයෙන් යුක්තයි කියලා කියන්නේ ඒ කරුණට. ඊළඟට අපිට ගන්න පුළුවන් බැංකු මුදල්. බැංකු මුදල්. බැංකු මුදල් කියලා කියන්නේ වාණිජ බැංකුවල ජංගම ගිණුම. දැන් කරන්ට් account එකක් කියලා. ජංගම ගිණුම. නැත්නම් ඉල්ලුම් තැන්පතු කියලා ගන්න. ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු මුදල් වලට අපි කියනවා බැංකු මුදල්. ව්‍යවහාර මුදල් මේ පූර්ණ ද්‍රවශීලතාවයක් නැති වෙන්නේ නැහැ. ද්‍රවශීලතාවයක් තියෙනවා පූර්ණම නැහැ. කියන බැංකු මුදල් ජංගම ගිණුමේ තියෙන මුදල්. නැත්නම් ඉල්ලුම් තැන්පතු කියලා කියනවා. ඒකට චෙක්පත් මුදල් නෙවෙයි. උදාහරණයක් වුත් එහෙම ජංගම ගිණුමේ තියෙන අපි ජංගම ගිණුම ආදේශ කරොත් ලිඳක් කියනවා. ලිඳකට. ලිඳේ තියෙන වතුර ගන්න පණිට්ටු වෙන්න. ඉන්නේ එමනම් ජංගම ගිණුම ලිඳට සමානයි. පණිට්ටුව චෙක්පතකට සමානයි. එමනම් ජංගම ගිණුමේ තියෙන මුදල් ගන්නේ චෙක්පත් වලින්. චෙක්පතකින්.
එතකොට අපිට පේනවා බැංකු මුදල් කියන්නේ පූර්ණ දර්ශිතාවයක් නැහැ ව්‍යවහාර මුදල් මේ. කියන්නේ ජංගම බිල්ලේ තියෙන මුදල්. ඒ වගේම මෙතන ඉල්ලුම් තැන්පතු කියලා කියනවා. ඉල්ලුම් තැන්පතු කියන්නේ චෙක්පත් දීලා අපි ඉල්ලුම්සෙනේ බැංකුව අපේ මුදල් දෙන නිසා අපිට ඉල්ලුම් තැන්පතු භාවිත වෙනවා ඒ ආකාරයට. ඉල්ලුම් තැන්පතු කියන වචනේ. ඊළඟට අපිට ගන්න ආසන්න මුදල්. ආසන්න නම් යුපේන ආසන්න මුදල්. ආසන්න මුදල් කියලා කියන්නේ ව්‍යවහාර මුදල් මේ පූර්ණ දර්ශිතාවයක් නැහැ. ඉක්මනින් සහ පහසුවෙන් මුදල් බවට පරිවර්තන කරන්න පුළුවන්. අපේ ශිෂ්‍යයන් ළඟ තියෙන ඉතුරුම් තැන්පතු. ඉතුරුම් තැන්පතු වැටෙන්නේ ඉතුරුම් තැන්පතු ගිණුම් තියෙන ශිෂ්‍යයින්ට ඒ ඉතුරුම් තැන්පතු වැටෙන්නේ ව්‍යවහාර මුදල් වලට නෙවෙයි ආසන්න මුදල් වලට. ව්‍යවහාර මුදල් තැන්පත් කරලා ගිණුමේ සල්ලි තියෙනවා ආසන්න මුදල්. එතකොට මේකට ආසන්න කියලා කියන්නේ අපිට කඩේ ගිහිල්ලා අපේ ඉතුරු තැන්පත් පොත් වල ගිහි හැටි කඩේ ගන්න බෑ. බැංකුවට ගිහලා සල්ලි කරන් එනවා. අන්න ඒ තේරුමක් දෙනවා ආසන්න මුදල්. දස්තාවේ ව්‍යවහාර මුදල් මේ නෙවෙයි. හැබැයි බැංකු මුදල් වලට වඩා يعني ආසන්න මුදල් වලට වඩා බැංකු මුදල් දස්තාවේ ටිකක් ඉහළයි. දස්තාවේ ඉහළම ව්‍යවහාර මුදල් වල. ඊළඟට බැංකු මුදල්. ආසන්න මුදලට වඩා අඩුයි. අපිට ආසන්න මුදල් උදාහරණ කියන්න පුළුවන් කාලෙන් හැතුම් තැන්පතු වල තියෙන මුදල් ශේෂය වගේම භාණ්ඩාගාර බිල් වල වාණිජ පත්‍රිකාවල වගේ විනිමය බිල් වල ඒ ආකාරයට තියෙන මුදල් වලට අපි කියනවා ආසන්න මුදල්. ඊළඟට තවත් දෙකක් වෙනවා විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් කියලා කියන්නේ තොරතුරු තාක්ෂණය. ඩිජිටල් තාක්ෂණය. දියුණුව සමග ප්‍රගතිය සමග දේශීය සහ අන්තර්ජාතික ජාත්‍යන්තර භාවිතා වෙන මුදල් තමයි විද්‍යුත් මුදල්. විද්‍යුත් යනවා දැනට විද්‍යුත් උපකරණ වල තමයි මේවා ගනුදෙනු සිද්ධ වෙන්නේ. විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් අතර වැදගත් එකක් තමයි ණය කාඩ්පත්. ණය කාඩ්පත්. ණය කාඩ්පත්. ක්‍රෙඩිට් කාඩ් කියලා. ඒ වගේම හර කාඩ්පත්. විද්‍යුත් මුදල් හර කාඩ්පත් වැදගත් වෙනවා. හර කාඩ්පත්. ඒ වගේම වැදගත් වෙනවා හර කාඩ්පත් වලින් පෙර ගෙවුම් කාඩ්පත්. පෙර ගෙවුම් කාඩ්පත්. පෙරගියුම් කාඩ්. අපි බැලුවොත් එහෙම මේ තියෙන සමානකම් වෙනස්කම් වගේ දේවල් කතා කරොත් ණය කාඩ් පතක් කියලා කියන්නේ නමින් පෙර ණය කාඩ් එකක් දෙනවා ණයට. අපි කිසියම් කාල සීමාවකින් දක්වා මගේ බඩුව අරගෙන ණයට ණය පුරවන්න ඕනේ. ණය කාඩ්, ක්‍රෙඩිට් කාඩ්. විතර ඉන්ටර්නෙට් එක හරහා ජාත්‍යන්තර අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්නනකොට ණය කාඩ් පත් වලින් ගණන් කරන්න පුළුවන්. ණය කාඩ් පත් නිකුත් කරන මේ ආකාරයට ණය කාඩ් පත් ආයතන. ඇමරිකන් එක්ස්ප්‍රස් කියන ආයතනෙ, ඒ වගේම මාස්ටර් කියන ආයතනෙ මෙතෙන් තියෙන ආයතනෙ. නිකුත් කරන ආයතන මාස්ටර් කාඩ්, ඊළඟ වීසා කාඩ්. මේ වීසා කියන ආයතන. මේ තියෙන ක්‍රෙඩිට් කාඩ්. ක්‍රෙඩිට් කාඩ්. ඒ කියන්නේ තමන්ගේ ගිණුමක් නැහැ. ණය කාඩ් ණය මුදල ගිණුමක් නැහැ. ණය කෙනෙක්ගේ ගිණුමක් නැහැ. නමුත් කිසියම් කාල සීමාවක් දක්වා භාණ්ඩ මිල දී ගන්න තමයි මේ කාඩ් වල ලබාගෙන තියෙන්නේ. කාල සීමාව අවසානයේ යම්සි දින 55-64 වගේ කාලයකදී එක එක ආයතන වෙනස් වෙන කාලේ ඒ මුදල් නැවත ඒ ආයතන වලට ගෙවීම් කරන්න ඕනේ. අදාළ ඒ කොන්දේසි වලට යටත්. එතකොට ණය කාඩ් පත් කියලා කියන්නේ ගිණුමක් නැහැ. බැංකු ගිණුමක් නැහැ. ණය කාඩ් පතක ලක්ෂණ. හර කාඩ් පත කියන්නේ ගිණුමක් තියෙනවා. හර ගිණුමේ තියෙන මුදල් හර වෙනවා. ඒක නෝ හර කාඩ් පත කියන්නේ තියෙන මේක. ඒතකොට ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය තමයි හර වෙන්නේ. ණය කාඩ් පත පුද්ගල ණයට භාණ්ඩ ගන්නත් පුළුවන් අනුමත ඒ ව්‍යාපාරවලින් ATM මැෂින් එකට දාලා සල්ලි ගන්නත් පුළුවන්. පොඩි පොඩ්ඩක් වැඩිම ගන්න ගියහම. හර කාඩ් පතෙන් තමයි ගිණුමේ තියෙන මුදල් ගන්න. ගිණුමේ මුදල් තියෙන ප්‍රමාණය පමණයි ගන්න පුළුවන්. මේ හර කාඩ් පතේ ලක්ෂණ. පෙරදියුම් කාඩ් පත්. පෙරදියුම් කාඩ් පත් දැන් අර බලමු ඔය ෆෝන් එකට ගන්න ප්‍රීපේඩ් කාඩ් එක වැඩෙන්නේ පෙරදියුම් කාඩ් පත් වලට. දැන් අපි පිටරට වලට ගියාම විදේශගත වුණාම පෙරදියුම් කාඩ් පත් තියෙනවා කලින් මුදල් ගෙලා අරගෙන බොහෝ ගණන් වලදී ප්‍රීපේඩ් නැත්නම් පෙරදියුම් කාඩ් පත් වලින් තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. මේ අපිට කතා කරේ විද්‍යුත් මුදල් ගැන. දැන් අපි දැනගෙන ඉන්නනේ මේ ණය කාඩ් පත් හර කාඩ් පත් සමානකම්. මේ දෙක වැටෙන්නේ විද්‍යුත් මුදල් වලට.
හර කාඩ්පත් වල ගිණුමක් අවශ්‍ය බැංකුවෙම. ණය කාඩ්පත් වලට ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ආකාරයට වැදගත් වෙනවා විද්‍යුත් මුදල් ගැන දැනගෙන සිටීම. ඊළඟට අපිට වැදගත් වෙනවා මේ මුදලේ කාර්යයන් එක්ක අර කතා කරපු මුදල් ගැන අවබෝධය. අපි මෙතන ලිව්වොත් මුදල් කියලා. කියන්නේ ව්‍යවහාර මුදල්. ආයෙ අපිට ලියන්න පුළුවන් ආසන්න මුදල්. ආසන්න මුදල්. ඊට මුදල් ආදේශක. මුදල් ආදේශක. මුදල් ආදේශක තමයි ඔය කතා කරපු අපි හර කාඩ්පත් ණය කාඩ්පත්. මෙන්න මේ සිද්ධිය අපිට විභාගයට දැනගෙන ඉන්න ශිෂ්‍යයන් මෙන්න මේ ආකාරයට අපිට ගන්න පුළුවන් වගුවක් වශයෙන් අපි දැම්මොත් මේක 1 විනිමය මාර්ගයෙන් දාන අංක 1. අංක 2 දානවා වටිනාකම් මැනීම. අංක 3 දානවා වටිනාකමේ සංනිධිය. විලම්භිත ගෙවුම් මාත්‍ර අංක 4 දැම්මොත්. මුදල් ගත්තොත් ඒ කියන්නේ වළංගු මුදල් ගත්තොත් මුදලේ කාර්යයන් ඔක්කොම සිද්ධ වෙනවා. ඒ කියන්නේ විනිමය මාධ්‍යයක්, වටිනාකම මැනීමක්, වටිනාකම සංනිධියක්, විලම්භිත ගෙවුම් මාත්‍ර. ඊට අපි ආසන්න මුදල් ගත්තොත් ආසන්න මුදල් විනිමය මාධ්‍ය වශයෙන් කටයුතු කරනවා. ආයි වටිනාකමේ සංනිධිය. ඒ කියන්නේ බැංකුවේ තියෙන්නේ. එතකොට වටිනාකම් මැනීමේ මිලුම සහ විලම්භිත ගෙවුම් මාධ්‍ය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ මුදල් ආදේශ ගත්තොත් සිද්ධ වෙන්නේ විනිමය මාධ්‍යයක් කියන එක විතරයි. අනිත් ඒවා සිද්ධ වෙන්නේ නැහැ. මුදලේ කාර්යයන් 4 වළංගු මුදලක සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා තුනකට පරිදාත හැකි. මේ ආකාරය තමයි ආසන මුදල් නේද විනිමය මාධ්‍යයක්. ඒ වගේම වටිනාකමේ සංනිධියක්. කාර්ය පමණයි සිද්ධ වෙන්නේ මුදලේ කාර්යයන් වලින්. මුදලේ කාර්යයන් සිද්ධ වෙන ආකාරය තමයි කතා කරේ. ඒකත් ශිෂ්‍යයන් තොගුණ කළ යුතු අවස්ථාවක්. ඊළඟට අපිට වැදගත් වෙනවා මුදල් ගැන කතා කරද්දී වර්තමානයේ ගොඩක් වෙලාවට වැදගත් වෙනවා අත්‍යත්ත මුදල්. අපි කියන අත්‍යත්ත මුදල් වලට virtual money කියනවා. virtual money. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණය. කියන්නේ ඩිජිටල් මූල්‍ය තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිලා තියෙන තවත් මුදල් වර්ගයක් තමයි අත්‍යත්ත මුදල් කියන්නේ. අපි ගත්තොත් ඒ සඳහා තමයි බිට්කොයින්ස්, එතීරියම් වගේ. දැන් අනාගතයේදී ලෝකෙ දියුණු වෙනකොට මුදල් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ භෞතික මුදල් රැස් කිරීම ගොඩක් වෙලාවට නවත්තන්න උත්සාහ කරනවා. භෞතිකව. ඒකට ගොඩක් හේතු තියෙනවා. ෆිසිකල්ව තියාගන්න නැහැ මුදල්, තියාගන්න උත්සාහ කරන්නේ ඩිජිටල් වලින්. අත්‍යත් මුදල් කියලා නම් ඩිජිටල් අපි දන්නවා ඩිජිටල් වලින් මූල්‍ය තාක්ෂණයේ දියුණු වෙනකොට වර්තමානයේ ඉතිරියෙන් බිට්කොයින්ස් වැනි මුදල් හඳුන්වා දීලා තියෙනවා. ඊළඟට අපි බලමු QR කේතය ගැන. QR කේතය බැංකු හඳුන්වා දුන්නේ ගනුදෙනු පහසුකම් සඳහා. QR කේතය ඔස්සේ ගනුදෙනු කරුගේ ගිණුමේ විස්තර, ඒ වගේම රහස් අංක, ජංගම දුරකථන අංක වගේ ආදිය ස්කෑන් කරලා තියෙන නිසා ටයිප් කිරීම අනවශ්‍යයි. ගනුදෙනු කරුට දුරකථන බිල්, ජල බිල්, විදුලි බිල්, රක්ෂණ වාරික වගේ තමන්ගේ නොයෙකුත් ගෙවීම් කටයුතු කිරීමට අවස්ථාවක් තියෙනවා. ඈත පිට සිටින ගොවීන්ට, ඒ වගේම ව්‍යාපාරිකයින්ට බැංකු පද්ධතියට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නගරයකට ඇදීම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් සිටින ස්ථානයේ සිටම ස්මාර්ට් ෆෝන් එක හරහා මේ ගනුදෙනු කියවීම කරගෙන යන්න පුළුවන්. ඒ අනුව ව්‍යාපාරිකයින්ට පොස් මැෂින් සඳහා පිරිවැය දරන්න අවශ්‍ය වෙන්නේ බැංකු පද්ධතියටත් ATM මැෂින් සඳහා මුදල් වැය කිරීම පිරිවැය අවම කරගන්න පුළුවන්. QR කේතය සුරක්ෂිතව ගනුදෙනු කිරීම සඳහා හඳුන්වා දීලා තියෙන කේතයක්, කෝඩ් එකක්. ඒ අනුව අපිට උසස් පෙළ ව්‍යාපාර ශිෂ්‍යයන් වෙනස් වන ලෝකේ අලුත් තොරතුරු සොයා ගන්න ඕනේ. බිස්නස් ස්ටඩීස් කියන ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ ඒකයි. දවසින් දවස ලෝකේ වෙනස් වෙනවා. අපි
අනාගතයේදී ලෝකයේ යන ඩිජිටල් මුදල් වලට ඒ කියන්නේ වළංගු කාසියා නෝට්ටු ව්‍යවහාර මුදල් භාවිතය අවම කරමින් ලෝකය පිය නගනවා. එතකොට අපිට වැදගත්ම දේ තමයි මුදල් නිකුත් කිරීම සඳහා අනවශ්‍ය පිරිවැය. ඒ කාසි ලෝහ කාසි සහ කඩදාසි ඒවා සඳහා පිරිවැය ඒවා ප්‍රවාහනය කිරීමේ පිරිවැය වගේ දේවල් බොහෝ විට අවම වෙලා මුදල් ගනුදෙනු ඉතාමත් කඩිනවම තත්පර ගණන් වලින් සිදු වෙනවා. උසස් පෙළ ශිෂ්‍යයන් නියෝජන දවුදින් ඉන්න මුදල් ආපෑමක පාඩම් අපි දන්න අලුත් ලෝකයක් එක්ක වෙනස් වෙනවා. ස්තුතියි.